අයිබෝන් දීපුතේ අයිබෝවන් ඔයාලා හරි හොඳනේ අයිබෝවන් කියන්නේ ඕකේ අයිබෝවන් අයිබෝන් Hi, සර්. sir. අයිබෝන් අයිබෝන් සර්. Everyone, sir. okay අයිබෝන් සර්. so last week we learned chemical equations, types of chemical reactions and how to balance them. Okay, and finally we did uh, balanced equation based chemical calculation. බැලන්ස්ඩ් ඊක්වේෂන් එකක් මත පදනම් වෙච්ච රසායනික ගණනය කිරීමකින් අපි පන්තිය නැවැත්තුවා. ඒ විදිහට තමයි ක්ලාස් එක ගියේ. What has happened? Oh. Okay. lighting problem එකක් තිබුණානේ. කවුරු හරි සිග්නල් සමග දැවැන්ත සටනක් කරන ආකාරය පෙනියනවා දෙන්නේ තුන්දෙනෙක් විතර. I thought that people who don't understand us the way we teach මම ඉතින් මම උගන්වන ක්‍රමය සහ අපේ පන්ති සහ අපි ළමයි හැසිරෙන විදිහට එච්චර අකමැති පිරිසක් වෙන්න ඕනේ නෑ. ඒගොල්ලෝ ආවෝ ගියෝනේ. ඕකේ. දැන් මෙහෙමයි පුතා. කොහොමද ඉගෙන ගන්නේ how to learn? කොහොමද මේ කවිය තියෙන්නේ? ගුරුසිත නොරිදවා වේලාව නොරදවා කරන්න බෑ දැන් මොකද වයින්නෝනේ. බැතිපෙම් උපදවා එක මන් දැක්කා. බැතිපෙම් දැක්කා chat එකේ. අකුරු උගනී කුමරු සහ කුමරි සොඳවා. ඇයි ඔය ඉස්සර කුමරු සොඳවා කියලා කියන්නේ? කුමරි නෑනේ. ඉස්සර ඔය මේ දිසාපාමොක් ළඟාවට කුමරි යන්නේ නේ. කුමරි ගෙදරට වෙලා යාගේ බියුටි වැඩසටහන් උයන් කෙලියේ සිරි නරඹන එව්වා. මොන කෙලියේ? උයන් කෙලියේ. එතකොට මැහුම් ගෙතුම් වැඩක්. එතකොට ආහාර පාන ආදිය ප්‍රණීත ලෙස සකස් කිරීම වගේ කාර්යයන්වල තමයි යෙදුනේ. ඒ දවස්වල ඉඳන් මේ පැරැන්නෝ දැනගෙන ඉඳලා තියෙනවා. කුමරි ගියොත් දිසාපාමොක් ගාවට කුමාරවරු ඉගෙන ගන්නේ නැහැ කියන කාරණේ. ඉතින් දැන් සමාජය වෙනස් වෙලා නේද? Now it's altered. So in the workforce සාමාන්‍ය මේ රටක ඕනෑම ශාස්ත්‍රයක ශ්‍රම බලකාය තුළ කාන්තාවගේ දායකත්වයේ තියෙනවා නේද? ඉතින් එතකොට හුඟක් ಜಾති වෙනවා. ඒක අපි පාඩමේ රසවත් කොටස් විදිහට මැදදී කතා කරමු. ඔක්කොටම කලින් කියන්න, can you clearly hear me? Yes, mic input that's decreased somewhat. right මම මට එන ප්‍රමාණය අඩු කරගත්තා. ඉතින් මම ටිකක් හයියෙන් කතා කරයි. Now you can clearly hear me. මොනවද මේ කියන්නේ? අද බයෝ පාඩමක් කිව්වා. ආව නේද ඒක බලාගෙන. තිනාකට මතක් වුණා බයොලොජි පාඩමක්. අද නිකන් zebra කෙනෙක් වගේ. ඕ නේද? What's that? මේක ළඟ ඉරි තියෙනවා හරි. So now I am animated. It's belly dance. Okay, අද බයෝ පාඩමක් කිව්වා දෙපාරක් කියලා. ෂර්ට් එක මොකද්ද වෙනවනේ? හදිසි මොන හොදලා ඇඳගත්තු එක මේ උදේ පාන්දර. උදේ නේද? දැන් තාම කීයද? තාම උදේ 8:00යි. මේ හිමිදිරි උදෑසන. මේ හිතන්න කියලා තියෙනවා. දැන් night කියලා හිතන්න එපා. So you have to imagine now this early morning. So we have to learn with fresh mind. So inculcate that to your brain. Then you find it very cool to learn. Now let's move.
Sadisha sent you a file. So what's Sadisha that? Screenshot. මෙහාට මගේ කැතම ෆොටෝ එකක් ඉන්නද? Oh. This is somewhat blurred. සදීෂට මේ වගේ blurred වෙලාද පේන්නේ? Okay, so what's that? Run කියලා ලියලා තියෙනවද නේ? Good. Thank you. Okay, let's learn the lesson. එන අපි පාඩමට යමු. So it's been recorded in 2 ways. මම ක්‍රම දෙකකට record කරනවා. Recording in progress. Sir, white light එක සැර වැඩි. හදලා දෙන්න. අපි පොඩක් dark කරමු. ඇත්තටම වෙලාවකට සීබ්‍රා කෙනෙක් වගේ පේනවා තමයි. is ගැම්ම බැස්සුවා. ගැම්ම contrast. I think now it's okay. Yeah, board එකේ අකුරු පේනවනේ. ඒ ඇති. Now, so what we have completed so far? Pen is crying always. Yes, I hurt him. Changes in matter. Changes in matter. This is 90 degrees. That's parallel. So we have to change this camera. Yes, changes in matter. Okay, there are two types: physical and chemical. So under these chemical changes, we learnt 4 types of chemical reactions. One is that chemical combination, then decomposition. Reactions. Yes. Next, combination reactions, decomposition reactions, single displacement. Single displacement. නේද? සිරිපාල අයියට වැඩිය ගුණපාල අයියා හොඳයි. හරි. ගුණපාල අයියා හොඳයි. එතකොට මොකද වුනේ? Yes, කමලාවති replace Siripala with Gunapala. So that types of chemical reaction occurs. That's single displacement. Finally, double displacement reactions. So that's what we learnt. And then we learnt how to balance a chemical equation. Balancing. Actually, we completed that balancing part with the 4 types of chemical reactions. While we learned actually the new method. So what's it? The best method? Odd and even method. Yes, Priyadarshana's odd and even method to balance a chemical reaction. When you grow old, when you learn in grade 12 chemistry, you will learn another oxidation and reduction method of balancing a chemical equation. ඔගොල්ලෝ මේ oxidation reduction method එක පාවිච්චි කරයි chemical equation එක balance කරන්න grade 12 වලදී. හරි. එහෙනම් අපි ඒ කොටස සම්පූර්ණ කළා. Finally we did a calculation.
chemical calculation associated with a balanced chemical equation. Okay, now let's learn our lesson from that onwards. අපි මතක් වෙන්නත් එක්ක මේ මෝල් කැල්කියුලේෂන් එකක්. හුඟක් අයට මේක වැදගත්යි. අලුතෙන් ආපු දරුවෝ කීප දෙනෙක් ඉන්නවා. Yes, take down this. Calculate. Calculate the mass of carbon dioxide that can be produced by the decomposition of 200 grams of calcium carbonate and by reacting or by allowing it to be reacted, by allowing it to be reacted with මේක එච්චර කන්ෆියුස් වෙන්න එපා. මේක දෙන්න විදිහක් නෑ මිට අමතරව. By to be reacted with 0.5 moles per cubic decimeter. 0.5 moles per cubic decimeter. ඔයගොල්ලෝ එකටම ලියාන යන්න. හරි, මම මේ ඉඩ නැති හින්දා මෙතනට ගන්නෙ. නෑ, මට ඉඩ තියෙනවා. හරි. I have space. I write that with the standard way. H2SO4 500 milliliters. Yes, first type of chemical reaction is a type of decomposition reaction, and second type is, okay, let's see, what's it? With 0.5 moles per cubic decimeter concentrated sulfuric acid 500 milliliters. Okay. chemical reaction දෙකෙන්ම වෙන වෙනම නිපදවපු carbon dioxide ප්‍රමාණය තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. Are you ready to solve this? මේක කරන්න සූදානම්ද? නෑ, සූදානම් නෑලු. එහෙනම් මාත් එක්ක හදමුද? එහෙම හොඳයි. හොඳයි. Okay. I like
තුෂාරුස් name actually. මේ යුගයේ දකින්න ලැබෙන්නේ නැති නමක්නේ. මම ওই නම් වල තේරුම කියන. තුෂාරු ගුණපාල. You like that name? කැමති දෙ නමට? It's all of your friends like that. හැමෝම කැමති. ගුණපාල. මේ බයිනෝ කට්ටිය ගුණය. හරි. මම දන්නා ඉතින්. ආයෙ ඕනේ. ගුණපාල කියන්නේ ගුණයට ධර්මතාවයට පාලකෙක් වගේ. ඒතර ගුණ 16 ඉන්නවා. ගුණවත් බවට ගුණගරුකමට 16ක් වගේ. ඉස්සර නම් වල හරි තේරුමක් තිබිලා තියෙනවා. නේද? සිරිපාල. ඒ කියන්නේ කවුද? සිරියලතාව පාලනය කරන නිසා සිරිපාල. නෑ. ශ්‍රියාව. අර කියන්නේ ශ්‍රියාව කියලා prosperity. පාලනය කරන්නේ just like a god. හරි? තේම තියලා දැන් බලන්න එහෙම නෝ නම් වල තේරුම්. ඒක ඇත්ත. ඒ නම් වැටෙන්නේ පිනට. දැන් බලන්න ප්‍රියදර්ශන. ප්‍රිය වූ දර්ශනය. බලන්න දකින්න මටත් ආසයි. මම කන්නඩි දිහා බලන් ඉන්නවා මන් නැත්තකින් මේක ඇටි කියලා. ඕකේ so රංජිත්. මොකද රංජිත් කියන්නේ? දැන් නම් ඉතින් රංජිත්ලා පඳුරකට පයින් එකක් ගාම 200ක් විතර විසික්කනවා. ඔය ඉස්සර මේ සිංහල ෆිල්ම් වල එහෙම වැඩි ප්‍රෝයි නම තිබ්බා. එතකොට ඉන්දියාවේ හොඳ නමක් රංජිත් තාකූර් සිං. ආන් ප්‍රියදර්ශන රූපසිං. රංජා මොනවද ඒ රංජන් රාමනායකනේ. ඒ කතාව වෙන කතාවකට දෙන පැත්තදීම දැන් ප්‍රේමයෙන් මන රංජිත වේ කියනවනේ දෙය කියන්නේ. ප්‍රේමයෙන් සිත පියුසුදුවේ. ලප්ප තමයි කොහෙද කොහෙම වෙන්නේ. මේ ප්‍රේමතෝ ජායති ශෝකෝ ප්‍රේමතෝ ජායති බයං. ඔයගොල්ලෝ දන්නවද ඒකේ තේරුම මොකක්ද කියලා? මම දන්නවා දැනටම වැටහිලා තියෙන්නේ. මොකද මේ පශ්චාත් කොරෝනා සමයේ ඔයගොල්ලෝ මොබයිල් ෆෝන් වලින් හරි දෙමාපියන්ට හොර රහසේ ඔය ප්‍රේමයෙන් වැලී බැඳී ඉන්න අය තමයි හුඟක් ඉන්නේ. ඒ කවුරුත් දන්නේ. ඔක දන්නවා ෂෙහන් මිහිරංග. එයා කියනවා මොකද ඔබ නොදනි ඔබේ මවද දනි කියලා. ඉතින් මේ ඕකෙන් ඇති වුණාම මම දන්නේ මේ කට්ටිය කියනේව මම කියන්නේ. පළමුවෙන්ම ඇති වෙන කාරණේ තමයි ප්‍රේමතෝ ජායති ශෝකෝ. ඒ කියන්නේ දැන් කැමති, එයත් කැමති මට. මාත් කැමති. දෙන්නම කැමති. දැක්කාම නිකන් කිචි කේලෝ වගේ හිනාවුත් යනවා. හරි. එතකොට ගහවද print screen එක. හරි. එතකොට දැන් අවුලක් නැහැ නේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකක්ද තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි ප්‍රේමතෝ ජායති ශෝකෝ. බැඳුණු ගමන්ම ඇති වෙනවා ශෝකය. මොකද බැඳුණු ගමන් ඇති වෙනවා ශෝකය. මොකද්ද ශෝකය? මෙලෙනා තද ශෝකේ. මොකද්ද ශෝකය? ශෝකය තමයි කවදා හරි නැති වෙයි කියන බය. නැති වෙයි කියන දුක. හරි? ඉස්ලාම් නැති වෙයි කියන දුක. සහ නැති වෙයි කියන බය. ගැලවෙන්න හම්බෙන්නේ සම්මජ්ජාතියේ. බැඳුණා නම් දුක සහ බය ඇති වෙලා. අපි තමකෝ මේ දෙන්නට කවදාවත් හදිසි අනතුරක් වෙන්නේ මැද්දට වෙන අය පනින්නේ. හරි? ඒ කියන්නේ single displacement reaction කරන්න කවුරුත් සක්‍රීය ලෝහයක් මැද්දට පනින්නේ නැහැ. සක්‍රීය ලෝහයක් මැද්දට ඉන්නේ නැහැ. ක්ලෝරින් වගේ, ෆ්ලෝරින් වගේ කෙනෙක් ඔක්සිජන් ඉන්න තැනකට ඇවිල්ලා ඔක්සිජන් වයින් කරලා ක්ලෝරින් බැඳෙන්න යන්නේ නේද? මැග්නීසියම් ක්ලෝරයිඩ් වගේ ඉන්න තැනකට පොටෑසියම් ඇවිල්ලා මැග්නීසියම් වලදී මෙතන අප දෙදෙනාටම එක රජදහනක පෙම් කරන්න බෑ යන්න ඔයා කියලා මැග්නීසියම් රිප්ලේස් කරලා එතනට කවුරුත් එන්නේ නැහැ. ඒ දිනට ඒ දින විතරයි කියමු. But according to the ධර්මතාවයට අනුව මේක මේ බුද්දිසම්ද කැතලිසම්ද හින්දුයිසම්ද එහෙම කියලා නෑ. ධර්මතාවය එකයි. ධර්මතාවයට අනුවට දෙන්නටම ඇති වෙන දෙයක් තියෙනවා. මොකද්ද? ඔයා නැති වුණත් බයයි. ඕකේ. ප්‍රේමතෝ ජායති භයං. ඒ නිසාම දුක. ප්‍රේමතෝ ජායති ශෝකෝ. ඉතින්
ඇත්තටම ඇත්ත බොහොම සත්‍ය දෙයක්. ඒකින්ද උඩ දාගෙන කරන්න හදන ඒවා නතර වෙන්නේ බොහොම දුකෙන් කොච්චර බාධා නැති වුණත්. Okay, let's do this calculation. So nice part. Calculate the mass of carbon dioxide that can be produced by the decomposition of 200 grams of calcium carbonate. You think chemical reaction එක. So first we have to write that. ඔයගොල්ලෝ ලියාගත්ත නේ මේක? print screen එකක් අද ගහගන්න. By allowing it to be reacted with 0.5 moles per cubic decimeter sulfuric. මේ කොටස grade 11 වල එනවා අපිට concentration lesson එකේදී මම මේක මතක තියාගෙන මකලා දැම්මා. Now let's write the chemical equation first. පළමුවෙන්ම chemical equation එක ලියමු. Yes, decomposition reaction of calcium carbonate CaCO3. So that's a solid. Heat decomposition, calcium oxide is formed, carbon dioxide gas is evolved. So this is the simple chemical equation. So what type of a chemical reaction is this? Heat decomposition chemical reaction. මේක තාප වියෝජනයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. So that's heat decomposition. Okay, now you write your statement. Given mass of calcium carbonate, given amount. Given amount of calcium carbonate. අපි කෙලින්ම given mass කියලාම ගමු. Given mass of calcium carbonate 200 grams. Okay, now given mass of calcium carbonate in moles. So that's the international standard unit of measuring the amount of matter. So that's අපේ තිනාකට බොහොම සුන්දර ඉනාවක් ගියා. ඒක යාමට දැනෙන්න සලස්සනවා මෙන්න මෙහෙම. හොඳේ කොහමද? Hakas. That's the laughing style of Tinara Silva. Thank you so much making us laugh. Okay, so given amount in moles, පුතා දැන් ඔන්න ප්‍රශ්න අපිට. කොහොමද මේක moles කරන්නේ? For that we have to know the molar mass of calcium carbonate. So that's a custom calculation. How to calculate the molar mass? Yes. Molar mass of calcium carbonate කිම? calcium carbonate වල molar mass එක කීයද? එවැනි ගැටලුවක් අපිට එනවා. අපි දන්නවා බොහොම සරලයි. ඊට කලින් අපි දැනගන්න ඕනේ relative what? Relative molar mass. relative molar mass කියලා එකක් නැහැනේ. Atomic molar. ඈ? Yes. relative atom මොකක්ද ඇහුනේ මට? atomic mass. නෑ relative atomic mass වෙන relative molecular mass of calcium carbonate. ඒක ඊවනේ. එහෙම කිව්වා? molecular mass නෙමෙයි කිව්වේ. molar mass කියලා කිව්වේ. බලමුකෝ අපි recording එක. හරි.
ඔය කොඩින් එකේ ඇත්තට මෙහෙම කියලා තිබ්බනම් සෝයි හරි. Okay, relative molecular mass. Okay. මට වෙන මූල කියන හුන ඇට කියන atomic mass එකතු කරලා තමයි මේක ගන්න. Okay, now let's see. So calcium's relative atomic mass, you have been given that in the exam paper. So that's calcium relative atomic mass is 40, carbon 12, oxygen that's 16. මට මේක දැක්කම එපා වෙන්නේ. මේ වගේව ළමයිට කටපාඩමින් මතක තියාගන්න දෙන්න ඕනේ. Hey, බයි නැති මට හොඳට හරි. So molar mass of calcium carbonate ඒක තියමු අපි. So how to find this? Before that we have to find relative molecular mass of calcium carbonate. Relative molecular mass of calcium carbonate means MR of calcium carbonate. For that purpose, we have to add all these relative atomic masses together. So let's write with me, 40 plus ඔයාලගේ chat එක ගත්තා මගේ පැත්තට. 40 plus 12 plus how many oxygen atoms? 16 into 3. Now, let's write all together. 16 times 3 means 48. 48 plus 12, that's 60. 60 plus 40, that's 100. හරි සුන්දරයි. සුන්දරයි හොදේ ලස්සන මල් පිපී තිබේ. Okay, so that's 100. Not විසුද්ධියන එක නෙමෙයි answer එක. නේ grams per mole එතනට දාන්නේ. ඒක තමයි මේ වගන්ති ලියලා පැහැදිලි කරලා පෙන්නන්නේ. මොකද මේ අලුතෙන් ළමයි කීප දෙනෙක් ආවා. එයාලට සුපිරියට තේරෙන්නයි මේ කරන්නේ. ඔයාලට නෙමෙයි ඔයාලා පිස්සුද? මට පිස්සුයි ඔයාලට තේරෙන්න කියලා දෙන්න. කමක් නෑ. හිත රිදුනා රත්තරනේ හරි. හිත රිදුනා නම් සමා වෙන්න හරි. සිසු සිත නොරිදවා මම උගන්නේ molar mass of calcium carbonate. Yes, now you can come to here. Relative molecular mass එකක්. molar mass වෙනකොට 100 grams per mole කියන unit එක එනවා. It becomes 100 grams per mole. 100 grams per mole. මේ තමයි ඒ relative molecular mass කියලා අපි මේක එකතු කරලා ගන්න එක. molecular mass ප්‍රාප්තියට පත්වෙන උත්තරීතර ඒකකය. හරිම සාහිත්‍යයි නේද? Okay, so 100 grams per mole. එහෙනම් ඕනෑම relative atomic mass එකක්, molecular mass එකක් ඕන එකක් හරි grams per mole කියන unit එක දාපුවම පුතේ ඒක molar mass එක බවට නැත්නම් මෞලික ස්කන්ධය බවට පත් වෙනවා. molar mass කියන එකේ මෙන්න මේ unit එක නැත්තම් එයා හරියට අර මොකක්ද දෙක නැති මෙව් එක වගේ. ඒකට හුඟක් જાති තියෙනවා දාගන්න. හරි. මේකෙන් තමයි අපි ගණන් හදන්නේ. මෙයාගෙන් නෙමෙයි අපි ගණන් හදන්නේ. අපේ logic එක ඔළුව ඇතුලේ හැදෙන්නේ මෙන්න මේ unit එකෙන්. What's the meaning of this unit? Per mole. Mole එකක gram 100ක් තියෙනවා. Mole දෙකක gram 200යි. 200 grams in 2 moles. So likewise, if the molar mass is given as 100 grams per mole, if you are asked to calculate what's the mass of 5 moles, simply you tell molar mass of calcium carbonate is 100 grams per mole, then the mass of 5 mole means 5 times of that. So that's 500 grams කියලා හිතින්ම හදලා කියන්න පුළුවන්. නේද? සිතින් විතරක් හදලා කියන්න පුළුවන්. ඒ තමයි අවබෝධය. So that's understanding. දැන් මෙතන අපි අර ලපයි සිපයි equation අර මෝඩ සුද්දන්ට හදලා දිනව මොනවද? Number of moles equals the given mass over the molar mass.
මේ වගේ සිඟිති වැඩ කළාද අපි? නැහැ. මේ තුල තර්කණය නැහැ. තර්කන හැකියාව සහිත සුද්ධ කෝටියකින් එකෙක් යමක් හොයාගෙන හද්ද මෝඩ ප්‍රජාවට ඉක්වේෂන් එකක් මගින් ඒක පැහැදිලි කරනවා. පොදු ක්‍රමයක්. අපි දන්නේ අනේක ඒකට අරක දාලා මේකට මේක දාලා මේක වැඩි කරපුවම මේක එනවා. නැත්නම් බෙදපුවම අරක එනවා කියලා තේරුම් ගන්න. ඇයි එහෙම වෙන්නේ? එහෙම දන්නේ. ඒ විද්‍යාඥයෝ කියලා තියෙන ක්‍රමයක්. ඒ වගේ තියෙනවා මේ. දැන් ඔහොම ඒවා තියෙනවා මේ පෙරදිගත්. ඒ කියන්නේ ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ මේ වගේ රටවල් වල ඒගොල්ලොත් පාවිච්චි කරන එහෙම කටපාඩම් කරපු ක්‍රම. ඒවනම් ලොජික් එකකින් සම්මජ්ජාතිය හොයන්න හම්බ වෙන්නේ. උදාහරණයක් විදිහට පැරණිනු කියලා තියෙනවා මොකද්ද? ඍෂිවරු මෙන්න මේ වෙලාවට උදෑසන හිරු නැගෙන්නට ප්‍රථම මේ ගහේ මේ පැත්තෙන් කපාගත්තු අතු නැත්නම් ගහක පොතු තලලා යුෂාරගෙන ඔබගේ වගා භූමියට ඉසින්න. ඇයි ඍෂිතුමාගේ පැහැදිලි කරන්න යන්නේ. මෙන්න මේ රෝග තත්වයට මෙන්න මේ ශාකයෙන් මෙන්න මේ කොටස් අඹරලා ඔක්කොම කෝප්ප 8ක් වතුර දාලා එක කෝප්පයකට කන්සන්ට්‍රේට් වෙනකම් මේක වේපරයිස් කරලා ඒන concentrated solution එක බොන්නේ. ඇයි? So what's the chemistry inside that? Chemistry. ඒ chemistry එක දන්නේ by that deep meditation his deep meditation he has find that. එයා එක ගැඹුරු භාවනාවකින් තමයි හොයාගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේ හුඟක් කොහොමද? ඒ වගේ දේවලුත් තියෙනවා. මෙව්වට මේ මෙඩිටේෂන් කරන්න ඕනේ. පොඩි ලොජික් එකක් මේ තියෙන්නේ නේද? ඔයම් ස්පර්ම මෝල් එකක මෙච්ච ගන්න. ඒ වගේ. අඹ ගෙඩියක ඇට එකක් තියෙනවා නම් අඹ ගෙඩි දෙකක ඇට කීයක් තියෙනවද? සරලයි. Thank you. උත්තරේ නෝ කිව්වට. Okay. Okay, now let's see. So here you can find this if you want to calculate the mass. So simply what you have done, so you subject this mass, then mass equals number of moles into the molar mass. මේක නෙමෙයිද අපි කළේ? මෝල් 5ක මෑස් එක්කද කියලා අපි මහගෙන බැලුවනේ. අපි මහගෙන අපි උත්තරේ කිව්වා. හරි. සුන්දරයි. මෝල් 5ක මෑස් එක කීයද? අපි මෝල් එකක 100 නම් මෝල් 5ක 500 500යි. ඉතින් මෙව්වට මෝල් කැල්කියුලේෂන් අමාරුයි අනේ කෙමිකල් කැල්කියුලේෂන් වගේ නිකන් පරල වෙන්න හදනවා. මේවට කියන තුට්ටු දෙකේ වැඩවලට ප්‍රාතිහාර්ය පානවා කියලා. ඒ කියන්නේ මෙව්වත් දැන් එන ළමයි මවුල ගණනය කිරීම මෙව්ව අමාරුයි. එන්න මේක සුපිරි ඔන්න කියලා ගණන් 100ක් විතර හදනවා මේ જાති. හදන කාටවත් බෑ. හරි. උත් මේක තමයි පාවිච්චි කරන්නේ. ළමයි මේක හරිලේසි. මේ බලන්න n equals m upon capital M. තව එකක් තියෙනවා නේද? මොකද්ද? Number of molecules or atoms equals Avogadro constant into number of moles. හරි. ඉතින් මේ මෝල් කැල්කියුලේෂන්ස් මම හිතන්නේ මම ඕපන් දාලා තියෙනවා YouTube channel එකේ. හැමෝටම බලන්න පුළුවන් වෙන්න. හරි. ඉතින් කියන්න හරිම සන්තෝෂයි. හුඟක් අය බලනවා. හුඟක් අය බලාගෙන උගන්වනවා. So that the thing must be happened. මම last Sunday බැලුවා කියලා නේද? ඒක යාළුවන්ට share කරලා දෙන්න. හරි. එතකොට ඒගොල්ලෝ බලයි. Now good. Given amount in moles. පුතා 100ක් තියෙන්නේ මෝල් එකක නම් හිතින් හදපල්ලා 200ක් ඇතුලේ මෝල් කීයක් තියෙනවද? දෙකයි. සරලයි සුන්දරයි. ඉතින් අපි
මොකද කරන්න ඕනේ? 200 බෙදන්න ඕන 100න්. හැබැයි කෙමිස්ට්‍රි වල ඔබට අයිතියක් නැහැ යුනිට් නැතුව සබ්ස්ටිටියුට් කරන්න. So 200 means grams, no? 100 means grams per mole. G ට G යනවා. ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. per mole උඩ එනකොට Mole mole උඩ වෙනවා. per mole උඩ එනකොට mole වෙනවා. කොහොමද උඩට එද්දි එහෙම තමයි. So how many hundreds to 200s? That's 2 mole. Okay, so this is the number of පිස්සු දෙකෝ උත්තරයි මේකේ. හරි. Okay, 2 moles. So given mass of calcium carbonate is 200 grams. So given amount in moles, so that's මේ මොකද්ද මේ කරලා තියෙන්නේ? මෝඩ ක්‍රමේ. මෝඩ ක්‍රමේ මීට සමානයි mass එක මේ මොකද? මෝල mass එකෙන් බෙදලා. එහෙම එකක් තියෙනවද? ආව මේ අර කටපාඩම් කරන්නේ. අපේ ගෑනු දරුවෝ මෙව කටපාඩම් කරලා අර මං කලින් කිව්වා වගේ මේ ශ්‍රම බලකායට ඇතුල් වෙනවා වෛද්‍යවරු ඉංජිනේරු විදියට ඉවරයි. හරි. හදිසියට වේත්‍යයක්වත් ගන්න බය බෑ. මොකක් විදිහට දන්නෙත් නැහැ. මෙලෝ 100ක් නැහැ TikTok එක එන්නේ මෙඩිකල් සෙන්ටර් ඇතුලේ. ඉතින් ගුටිත් කනවා දැන් මං දෙමව්පිය ඉන්නවද දන්නේ ඩොක්ටර්ස්ලා ලේඩි ඩොක්ටර්ස්ලා කරන්න දෙන්නේ පොඩි ෆන් එකක් ගත්තා. හරි. එහෙනම් පුතේ මේ ක්‍රමයට කටපාඩම් කරලා නම් කිසිම තැනකට යන්න එපා. මොකද දන්නවද? මේ සමාජයේ ඉන්නවා දක්ෂයෙක්. ඔහු හුඟක් වෙලාවට කටපාඩම් කරන්නේ නැහැ. හිතන්නකෝ මේ දිස්ත්‍රික් පදනම් මත මෙඩිකල් කොලෙජ් එකට තෝරගන්නේ ශිෂ්‍යෝ 65යි. 65යි. දැන් 64 වෙනියගේ ලකුණු නැත්නම් Z1 දැන් Z3 ඉඳලා ටිකක් හොඳයි. ලකුණු වලින් ගත්තොත් එහෙනම් බරපතල ප්‍රශ්න එනවා ළමයින්ට. එකෙක් ඉන්නවා පට්ට මීටරයක් ඌ පාඩම් කරන්නේ කරපොත්තාගේ මොකක් හරි බයොලොජිකල් දෙයක් ඌට මතක නැහැ. හරි? දැන් මතක නැහැ. නමුත් ගැහැණු ළමෙක් ඉන්නවදන ඔක සුපිරියට පාඩම් කරලා කරපොත්තගේ මයිල් ගහේ ඉඳන් කියන්න පුළුවන් කකුලක් ගානේ තියෙන. එයා අර අනිත් දක්ෂයා පරද්දලා virtually වැඩි ලකුණක් අරගෙන වෛද්‍ය වෘත්තියට නැත්නම් ඉංජිනේර කෙනෙක් විදියට සිලෙක්ටඩ්. හරි? මුතින් තාපරක් කරලා ගියොත් හොඳයි නැත්නම් බොහොම අමාරුවෙන් නම් ණය වෙලා නම් ඉගෙන ගත්තේ ආයේ නෑ. ඉතින් ආයෙ කරන්නම් වෙන්නේ නැහැ. මොකද එතනින් එයාගේ ගමන ඉවරයි. ඉතින් අපිට මේ විදිහට මේ කටපාඩම් කරන සමාජයක් බිහිවීම තුළ පුදුමාකාර දක්ෂ තොගයක් අපිට අහිමි වෙලා තියෙනවා. හිටිගමන් මතුවෙනවා කොහේ හරි ඉන්න ගරාජ් එකකින් අමුතු එකක් හදපු එකෙක් හරි පාවෙන පීරසි නෙමෙයි. පිස්සුද කොයිවා දන්න බෑනේ. එතකොට මොකක් හරි අමුතු නව නිර්මාණයක් කරපු කෙනෙක් එළියට එනවා. අන්තිමට එයා පේටන්ට් එකක් අරගෙන ඒක බොහෝ විට වෙන එකෙක් පේටන්ට් එක හරහා ඒක හදපු හැටි ඒක හොයා ගන්නවා. දැන් නැනෝ ෆර්ටිලයිසර් එක ඒක ලංකාවේ සයන්ටිස්ට් කෙනෙක් ඉන්දියාවට විකුණපු එකක්ලු නේද? ඒක ඇත්ත මට හොයන්න ලංකාවේ සයින්ටිස්ට් කෙනෙක් හදලා ලංකාවේ සයින්ටිස්ට් කෙනෙක් හදලා එයාට හුඟක් ප්‍රශ්න වෙලා තියෙනවා. මොකද මේ මම හොයාගත්ත නැනෝ ටෙක්නොලොජියෙන් කිලෝ 50ක් ඕන ඒරියා එකට ග්‍රෑම් 500කින් නයිට්‍රජන් සප්ලයි කරන්න පුළුවන් ක්‍රමයක් මම හොයාගත්තා කියලා කියද්දිම මේ විෂය නොදත් දේශපාලුවෝ සහ සමාවෙන්න මම වචනේ පාවිච්චි කළාට උගුඟක් පාවිච්චි කරන්නේ මේ අපේ JVP නැත්තම් මාක්ස්වාදී පිරිස මම එහෙම නෙමෙයි. හරි මට පේන්න බෑ. හරි එතකොට කිලෝ 50ක් ඕන තැනට ග්‍රෑම් 500 මේක කරන්න ගියපම් හැමතැනින්ම hina යනවා. ඒ මේක දන්නේ නෑනේ කොහොමද කරන්න කියලා. නැනෝ ටෙක්නොලොජි ඒක දන්නවා grade 9 ළමයි. නිල්වලා කෝට්ටේ ගොඩ ප්‍රොෆෙසර්. ඔව් යන්නේ හැදුවේ නිල්වලා කෝට්ටේ ගොඩ ප්‍රොෆෙසර්. නිල්වලා කෝට්ටේ ගොඩ මේ කාන්තාවක්. ඔව්. ඉතින් මේ එයාගේ ප්‍රකාශය තුළ මේක අයින් වෙන්නේ. නමුත් ඒකේ වටිනාකම දන්න අය මේ වෙනකොටත් නැනෝ ටෙක්නොලොජි පරීක්ෂණයක් යනවා කුලියාපිටිය ලැබ් එකක.
ඔන්න මං රහස එලි කළා. මොකක්ද දන්නවද? පෙට්‍රල් කෝප් එකකින් කිලෝමීටර් ගාණක් යන්න පරීක්ෂණයක්. කියන්න බෑ අපි ඔක හොයාගෙන ඉඳලා ලෝකේ පෙට්‍රල් ඉවරයිද දන්නේ. ඔක දෙමෙ වණ වෙන්නේ. දැන් ඔක කියද්දි hina වෙනවනේ පුතා. එහෙම යන්න පුළුවන්ද? එහෙම මැෂින් එකක් හදන්න පුළුවන්ද? පුළුවන්. අපි හැමදේම හරියට පාවිච්චි කරන්නේ. අපි වෝල් එකක් පේන්ට් කළොත් එහෙම මරු මාර ෂයින් එකක් තියෙන්නේ මේකනේ. ඒ පේන්ට් එක මාර විදියට සර්ෆස් එක පොලිෂ් කරන්නේ. මයික්‍රොස්කෝප් එකක් අරන් බැලුවොත් එහෙම මයික්‍රෝ හිල් තියෙනවා. ඇතුලේ ගුහා වගේ ඇතුල්ලා ඉන්න පුළුවන්. ඒ වල බැක්ටීරියා, ඩස්ට් පාටිකල්ස් වාඩි වෙලා ඉන්න පුළුවන් ඒ වල. හරි? නැනෝ සර්ෆස් එකක් හැදුවොත් ඩස්ට් එකකට රැඳෙන්න බෑ. ඒක නම් ලිස්සලා වැටෙනවා. හරි? ඉතින් මේ ඒ වගේ පුදුමාකාර අවකාශයක් තියෙනවා අපි ප්‍රයෝජන ගන්නේ නැතුව අතහැරපු. නැනෝ. දැන් හොඳම උදාහරණේ දැන් පුතා ඉලෙක්ට්‍රොනික්ස් වල ඩොපින් n type of semiconductor grade 9 ලත් ඉගෙන ගත්තා. How do you make n type of extrinsic semiconductor? By doping fifth group elements. ආසනික් වගේ එලිමන්ට් සිලිකන් ලැටිස් එකක් මතට ඩොප් කරනවා. හිතන්න මේ සිලිකන් කෑල්ලක් කියලා. මේකට ආසනික් එලිමන්ට් ඇටම්ස් ඩොප් කරනවා. හරි? එහෙම කරලා හිතන්නකො ට්‍රාන්සිස්ටර් එකක් ඇදුවා C828 C828 පොඩි ට්‍රාන්සිස්ටර් එක හැමෝම දන්නවනේ. දැන් ওই නම්බර් එකම තියෙන තව ට්‍රාන්සිස්ටර් එකක් ගත්තොත් දෙන්නම සමානද? පිස්සුද? සමාන නැහැ. It's not similar. Why? The number of doped arsenic or the other type, P-type, boron මේ ප්‍රමාණය සමාන නැහැ. ඒ boron ඇටම් වැටිලා තියෙන්නේ ස්ප්‍රෙඩ් කරන randomly. කොහේ වැටුණොත් දන්නේ නැහැ. arsenic ඇටම් කොහේ වැටුණොත් දන්නේ නැහැ. But thanks to nanotechnology හරියටම ප්ලේස් කරන්න පුළුවන් ඒ ඇටම්ස් තියෙන්න ඕන තැන්. හරි? ඉතින් මේ දැන් උදාහරණයක් මේ අපි ජීවිතේට නොහිතන දේවල් වෙනවා. You learn them in grade 9. Gold, what's the color of gold? So that's අපි gold material එක මේ 3D හදද්දි කියන්න බුදා ඔය කරගෙන උල්ලම් කදලබ්බක් කරගෙන ඕකේ gold නේ තියෙන්නේ. මොකක්ද ඔකේ color එක? ඕකේ තියෙන්නේ yellow, brown. කහ පාටයි දුඹුරු පාටයි හදලා තමයි මේ gold material එක හදන්නේ. ඕකට මාර තරගයක් තියෙන්නේ. මේ 3D creators ලගාව මාර තරගයක් තියෙන්නේ. My gold කියලා කියන්නේ. ඒ කියන්නේ my gold නේ my gold. මේ මං හදපු ගත්තක මේක තමයි ඔරිජිනල්. කියලා ඒ කලර් බැලන්ස් කරලා true color දෙන්න හැමෝම උත්සාහ කරනවා ඔරිජිනල් මැටීරියල් එක නිර්මාණය කරලා. gold, real gold. ඇත්තම සත්‍ය රත්තරන් නැනෝ ස්කේල් එකට චූටි කරලා පොඩි නැනෝ මට්ටමේ gold ගත්තොත් නැනෝ particle එකක් ගත්තොත් that's in red color. ඒක රතු පාටයි. You know that according to the reactivity gold is where? ලියන්න කොයිද? Okay. See. යා තමයි. මෙතන ලිව් හැකිනේ. Right. So you can see potassium, sodium, calcium, magnesium, aluminium, zinc, iron, tin, lead, copper. එතකොට සර්කි ෂර්ට් එකත් පොඩි කරපුවාම රතු පාටයිද? ඔව්. ඒ පොඩි කරම රතු වෙනවා කියලා යදාල පක්ෂයට අදාළ නෑ මං හරි. iron, tin, lead, copper, mercury, silver, platinum, gold. හරි. අක්‍රියම මිනිස්සයා පුදුම විදිහට රියැක්ටිව් වෙනවා නැනෝ ස්කේල් එකේදී. ඇයි? හුදේකලා වෙනවා. It expose, so its reactivity increases. React කරන්න පටන් ගන්නවා. නැනෝ ස්කේල් එකේ තියෙන රත්තරන් මෙතන තියන්න බෑ. හරි? ඉතින් අපි රත්තරන් කියලා හිතුවට ඒ අවස්ථාව ලැබුණාම ඒ අත් රියැක්ට් කරන්න ගන්නවා. හරි? මේ සුවඳති සඳුන් වනේ සඳුන් කොට දිගත් නම් අවස්ථාව ලද විට රහසි බව රැකේ නම් කවුද කියන්නේ?
මේ සුවඳති සඳුන් වනේ හරි සුවඳයි සඳුන් පිරිසිදුයි. ගන්න නැති දෙයක් නැහැ පිරිසිදු දේවල් පිරිසිදු දේවල් සඳුන් ගන්නවා සුවඳයි. ඒ සඳුන් කොටත් දිරනවා නම් එතකොට ඒව පාට්ට ගඳ නම් හරිද? අවස්ථාවක් ලැබුණාම කවුරුත් මේ වැඩේ දැනගන්නේ කියලා රහස්‍ය බව 100% ෂුවර් නම් ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන. ඒ කියන්නේ මොකක්ද ඔක නොකිය කියන්නේ? මේක කවුරුත් වෙන කවුරුත් දැනගන්නේ නැද්ද? Are you sure? ෂුවර්ද? විශ්වදනේ කවුරුත් දැනගන්නේ මේක. කවුද දැනගන්නද? මේද? එහෙනම් ඔන්න ඔකයි කියන්නේ. ඉතින් හරි. ඉතින් ගෝල්ඩ් කියන්නේ මගේ රත්තරන්ගේ කිව්වට එයත් අවස්ථාව ලද විට රියැක්ට් කරන්න පටන් ගන්න. ඉතින් මේ ඔය වගේ අරුම් පුදුම නැනෝ ටෙක්නොලොජියෙන් කරන්න පුළුවන්. ඉතින් මේ බව නොදත් සහ දන්න එකක්වත් නෑ. මං අහගෙන පුදුම විවාදයන් මේ ටෙලිවිෂන් එකේ ගොන් ගොබ්බ කතා කියනවා. අර BSc ඩිග්‍රී එකක් තියෙන එකත් මේක හැලුවට ලක් කරලා කතා කරනවා. අපේම විද්‍යාඥයෝ අපිම හැල්ලු කරලා ඒ පොහොර ඉන්දියාව හරහා අපිම ලක්ෂ ගණන් දීලා අරගෙන ඒකටත් තව කෑ ගහනවනේ. ගොවිය ගැන මම මුකුත් කියන්න යන්නේ. ගොවියා කියන එක ශ්‍රේෂ්ඨයි, උත්තරීතරයි. මාර කෙමිස්ට්‍රි, මාර මෙඩිටේෂන් එකක්, මාර ඉවසීමක්, පුදුමාකාර චරිතයක් තමයි ගොවියා කියන කෙනා. මේ ගොවියා අනිත් අයට වෙනම වගා කරලා වෙනමම Tamanට ආහාර ගන්න පිරිසුදු කෙමිකල් ඇප්ලයි කරන්නේ නැතුව හොරෙන් එළවලු කොටුවක් වෙනම වගා කරන්නේ ගොවියා. එහෙම උන් තමයි වැඩිපුර ඉන්නේ. කෙමිකල්ස් ඇප්ලයි කරනවා පුතා. නුවරඑළිය ගිහිල්ලා බලන්න ස්ට්‍රෝබෙරි තියෙනවා. මං ගිහින් තියෙනවා. හරි ස්ට්‍රෝබෙරි තියෙනවා. වෙනම ප්‍රමාණයක් ඒගොල්ලෝ හදාන තියෙනවා. තව තියෙනවා පට්ට විදියට කෙමිකල් ඇප්ලයි කරලා ඔය කැබේජ් ගෝවනම් කොච්චර වල හිතන්න එපා හොදලා ඔගේ කෙමිකල් අරින්න පුළුවන් වෙයි කියලා. ඒවා හීන. එහෙම ජනතාවට ඉක්ුණලා හොරෙන් පණුව කාපු ගෝවා වෙනම එහෙම Tamanට හදාගන්න ඒ ගොවියෝ දුන් හොරු. හරි. ඔය මාත් එක්ක ලංකාවම තරහ වුණත් කමන්නේ පියදර්ශන සර් කිව්වගෙන මගේ channel එකත් report ගහලා ඕන එකක් මේ කළාට කමක් නැහැ. ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕනේ. මොකද මට ආණ්ඩුවෙන් පඩි දෙන්නේ. හරි. මං කතා කරන විදිහට සා මගේ ওই පඩියක් මට මේ කවුරුත් දෙන්නේ. මාව නඩත්තු කරන්නේ මගේ ශිෂ්‍යයෝනේ. මගේ ශිෂ්‍යයෝ හරි. පිටේ උන්නේ මගේ ශිෂ්‍යයෝ. මගේ ශිෂ්‍යයෝ මාව නඩත්තු කරනවා. ඉතින් මං මොකටද බය වෙන්නේ? හරි. එතකොට මං කවුරුත් නඩත්තු කරනවද? ඔව් මං නඩත්තු කරන්නේ මගේ පේරන්ට්ස්ලා. ඉතින් ඒකට මට අවුලක් නැහැ. මම මොකටද කාටවත් බය වෙන්නේ? හරි. ඉතින් මං වෙඩි තිබ්බා වගේ කියනවා. ඕකයි ඇත්ත කතාව. සත්‍ය ගොවියා ඉන්නේ නැචරල් නේචර් එකත් එක්ක. එයා ආගමිකයි, ධර්මානුකූලයි. හරි. එයාට මේ පොළොවේ තියෙන රස ඇති. පොළොවේ රස කියන්නේ මොකද්ද? රසායනය, කෙමිස්ට්‍රි. රසායනය, කෙමිස්ට්‍රි. ඉතින් ඕක අපිට ඩීප් බුද්දිසම් වල පෘථිවියේ පහළවීමත් එක්ක ලස්සන්ට පැහැදිලි කරලා තිනවා earth එකේ chemistry එකට වෙනදී. What happens to the chemistry of the earth? මොකද පුතා ඒ සූත්‍ර දෙකක් තියෙනවා. දන්නේ නැද්ද? සර් රසදිය හැදෙනවද මොකද්ද ඒක? රස පොළව ඔව්. හරි. සර්ච් කරලා බලන්න සූත්‍ර පිටකයේ පෘථිවිය පහළවීම සම්බන්ධයෙන් අග්ගඤ්ඤ සූත්‍රය සහ තව කීපයක් තියෙනවා මට මතක වෙන්නේ නැහැ. දැන් මතක් වෙලා ඉන්නේ ෆ්ලෝ වෙලා ඉන්නේ. හරි. හරි. එහෙනම් පැහැදිලි. So this is the way of calculating what? Number of moles. The given mass is divided with molar mass. 100 grams තිබ්බොත් මෝල් එකයි 100 grams ඒව කීයක් තියෙනවද බලනවා මෝල් ගන්න හොයන්න පුළුවන්. That's your logic in the brain, not this cramming. Crammer කෙනෙක් වෙන්න එපා. logic එක වෙන්න logica and nirlogica. හරි. ලස්සන වචන දෙයක් මට ඔය ඉන්ටර්නෙට් එකේ හම්බෙච්ච logico සහ nirlogico. logic එක වෙන්න. Okay, so given amount in moles, so that's
2 moles. Now, rest of the things must be calculated according to the balanced chemical equation. 1 mole of calcium carbonate, as it is balanced, is it make 1 mole of calcium oxide. That means what? Quicklime or slakelime? Quicklime or slakelime? Calcium oxide. පිටිස්සු ගමන් අපිට ලැබෙන්නේ මොනවද? දැන් කල්පනා කරනවා ස්ථිර මතකයකට ඇතුල් කරගෙන නෑ ඒක. දුර්වලයි ඈ. 1 mole. So Quicklime. yes, quicklime. So 1 mole of carbon dioxide. හරි සරලයි. calcium carbonate පුතා මෝල් එකකින් ලැබෙන්නේ carbon dioxide මෝල් එකක් තමයි. ඔයාලට බැරිලා හරි මෙතන 2CO2 කියලා balance කරද්දී ආවනම්, so definitely you have to put 2 here. Then this number must be multiplied with 2. ඉතින් අපි ඊළඟ statement එක ලියනවා කොහොමද? According to the balanced chemical equation. මේක අනිවාර්යෙන් ලිය යුතු දෙයක් නිසා මම red pen එකෙම ලියනවා. According to the balanced chemical equation. Produce amount of carbon dioxide. The amount of produced CO2. Okay, so you have to write this in moles. පුතා එකකින් එකක් නම් හරි දෙකකින් දෙකයි 2 mole. මෙතන පාවිච්චි කරන ක්‍රමවේදය දැනෙන්නත් එක්ක උඩ දැමීම. multiplication 1 කියලා දාන්න. ඇයි එක දාන්නේ? So here අපි එකක් මෝල් කියලා දාලා තියෙන දෙපාරක් අවශ්‍ය නේ. mole වර්ගය වෙනවා 2 mole into 1. What's this one? Yes, that's the coefficient here. Okay, ඒක මතක් වෙන්න රවුම් කරගමු. ඔයගොල්ලෝ exam එකකට දැන් රවුම් කරගෙන ඉන්නේ හරි. අපි ඊළඟ ගානේදී මේක තවත් පැහැදිලි වෙනවා. So the amount of produced carbon dioxide, that's 2 mole into 1. It was the mass of produced carbon dioxide. The mass of සර් yes, පේන්නේ නැද්ද? සර් රේෂියෝ එකක් විදියට අපි ඔක ලිව්වොත් අවුලන්නේ නැද්ද? රේෂියෝ එකක් විදියට ලියුවොත් ලියන්නේ මොකද්ද? අවශ්‍ය දේ උඩ දැමීම මම අහගෙන කියනවා. හරි, බොහොම හොඳයි. 1 mole 1 mole. මේ මොකද්ද? calcium carbonate. mole එකකට what this? උඩ දැමීම මොකද්ද? අපිට හොයන්න ඕනේ කියන. carbon dioxide moles. ඉතින් එකෙන් එක බෙදපුවාම එකමයි එන්නේ. mole කැපිලා යනවා. So that's answer is 2 mole. The way of you think is correct. දැන් සමහර වෙලාවට මේ විදිහට හිතපු නැතිනම් මේකට මොනවද ඒකෝ මෙව්ව දාන්න ඕනද එක්සෑම් එකට. එතකොට ඒ විදිහට මනුස්ස හතුරෝපු නැති ගුරුවරුට මේ වීඩියෝ එකක් එවුවොත් මොනවද ඒ උගන්නන බණ? යකෝ මේ හිතන විදිය. හරි? මේ මොළය ඇතුලේ මේ යාන්ත්‍රණය මෙකැනිසම් එක ක්‍රියාත්මක වෙන විදිය. ඒකයි මේ තියෙන්නේ. කාටද යකෝ කිව්වේ? හරි? යක්ෂයින්ට. හරි යක්පරපුරට බොලව් යක්කයිනේ කියලා කිව්වොත්. Okay. The mass of produced CO2. The mass of produced CO2. පුතා carbon dioxide mole එකක් කියන්නේ කොච්චරද? මේ තියෙන ක්‍රමي. Carbon dioxide relative molecular mass and දැන් හොයන්න එපා. කීයද? දන්නයි කියන්නේ 44. That's 44. එයාගේ molar mass එක 44 grams per
mole. එහෙනම් mole එක ග්‍රෑම් 44යිලු පුතේ. මේ මෙතන mole දෙකක් ඇවිල්ලා මේ. කීයද mass එක? එකියක් කෑ ගහනවා මෙතන. බඩගිනි. බඩි තිනාර. මේ හැන්දෑවේ කොහෙද මේ ටෝච් එකක්වත් අරගෙන ගිහිල්ලා එළියට හොඳ වයින් තනකොළ දැන් වැහැලා වේ හේදිලා තියෙන්නේ. කාගෙන යන්න එක හුස්මට. Yes, that's එතකොට 48 44 සනුද what's that 45 මොකක්ද 45 කියලා ගහලා තියෙන්නේ. වැරදුනා නේ? right. Molar mass of carbon dioxide you can calculate in this way. That's 44 grams per mole. එහෙනම් පුතේ මෙතන mole කීයක් අපිට තියෙනවද? දෙකක් තියෙනවා. So mass of produced CO2 is 2 mole into 44 grams per mole. මෝලට මෝල යනවා එහෙම වෙන්න ඕනනේ 2 times 44 is 88 grams. ඉතින් බොහොම අමාරුවෙන් දුකසේ දුක් මහන්සිලා ගොඩනගා ගත්තු කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 88ට අනේ පව් ලියා ගන්න. හරි. Okay. Now I'll be here. Did you take down this at least part of this making කොටසක් වල ලියාගත්තද? මට ලියලා ඉවරලා ඕකේ එකක් දෙන්න. සර්ගේ ලස්සන print screen එකක් තියෙනවා. එපා දැන් ඔය වන්න එපා. සර් මැච් බලන්නේ නැද්ද? මට බලන්න හිතුණා අර බංග්ලාදේශ ටීම් එකේ අර එකෙක් පාට් එකක් දාපු වෙලාවේ මම බලන් ඉතින් දැන්නේලයි කියලා. ඌට නෙමෙයි අර උත් එක්ක අනිත් ඊට අතක් දැම්මා නේද? ඒ වගේ මැච් වලට මම ආසයි බලන්න. ඊෂානි අර බොහොම ගාම්භීර විදියට පිරිත් කියන ස්වාමින් වහන්සේ අපවත් වෙලා නේද? පාලි පිරිත් තියෙන වැලමිටියාවේ කුසල ධම්ම හිමි. සර්ගේ පික්චර් 28ක් තියෙයි. ඔව් 28ම කාමරේ බිත්තිය වටේ ගහගෙන 280ක් ඔය ගහගෙන මේ සුවඳ දුම් අල්ලලා ප්‍රියදර්ශනන් නමස්කාරං ඒකක් ලැබුණොත් අලංකාරං ගියා වැඳ යන්න. මොකක්ද ඒ ගාතාව? ප්‍රියදර්ශනං අලංකාරං නමස්කාරං ඒකක් ලැබුණොත් අලංකාරං කිය.
මම මැද්දටලා හිටන් ඉන්නවා මේ I'm not glass no. So that's right. ඔයගොල්ලන්ට හිතෙනවද ඇයි මම මේකේ කොටස් දෙකක් දැම්මේ කියලා? So this is a chemical decomposition reaction. So ඔය අනිත් ගාන දැම්මේ වෙනත් වර්ගයක chemical reaction එකකින් මේ ගානම අපිට නෑ ඒව නෙමෙයි. මට ඕන උනේ. So here's 1 to 1 ratio. මේ ගාන ලේසි තේරුම් ගන්න chemical calculation part එක. So 1 to 1. There are some instances it becomes 1 to 2. 2 to 1. So like that. ඉතින් ඒ වගේ chemical reaction එකකදී කොහොමද අපි ගාන හදන්නේ? හැබැයි ඉතින් HCl අනුපාතය වෙනස් වුණාට carbon dioxide mole අනුපාතය වෙනස් වෙන්නේ නැහැ ඒ ගානේදී. ඉතින් ඒ මට්ටමට ගානක් අමාරු කරන්න ටිකක් කාලයක් ගත වෙනවා. Okay, now let's see. පුතා පොඩි ගානක ඔයගොල්ලෝ කියලා තියෙනවා that's concentration of given sulfuric acid that's 0.5 moles per cubic decimeter. (0.5 m solution or 0.5 moles per cubic decimeter H2SO4. Yes, it reacts with 200 grams of calcium carbonate. Okay, let's write the chemical equation. Calcium carbonate, that's a solid, plus H2SO4, that's aqueous, calcium sulfate. So this is the acid. Calcium is metal, that salt is created calcium sulfate. මේව මුකුත් ඉන්නේ දෙයට දෙකක් අහගෙන තුනක් එහෙම ඉන්නේ. ඔය ඉතින් දැන් දැනුමින් දන්නවා calcium 2 plus ion because it's in the second group. It removes 2 electrons, then it is charged by 2 plus calcium cation sulfate. So over තමයි berry. බැයිනේ ඉතින් වැඩක් නැහැ පළෙන් එන්න මොකද කරන්නද මේක පාඩම් කරන්න කියලා කට පාඩම් කරවලම දුන්නානේ මම SO4 2 minus. Okay, that SO4 2 minus. දන්න ළමයිට කියන්න හිතනවා මේක. හරි? ඔව් තමයි බැරි. බැයිනේ ඉතින් බෑ ඔයාලට. හරි. ඒක කෙනෙකුට පාඩම් කරන්න බෑ. මට පුළුවන් නම් ඔය චිප් එකක දාලා උඹලගේ මේ හිලක් තියෙනවනේ ඊට උබන්න හරි. ඒක මට පුළුවන්. එහෙම පුළුවන් නෑ යකෝ ඉතින් මේ ඉගෙන ගන්නවා කියලා එකක් ඕනේ. commerce chip, IT chip, MBBS chip එක. එතකොට engineering chip එක. ওই chip එක දාගෙන හැමෝටම වැඩ කරන්න පුළුවන්. එහෙනම් මේ අධ්‍යාපනය කියලා එකක් ඕනේ නෑනේ. ඒක තමයි brain capacity එක පින් බලයට ලැබුණු මොළයේ හැකියාව. නැත්නම් දෙවියන් වහන්සේගේ ත්‍යාගයක් වශයෙන් ලැබුණු ඒ චින්තන හැකියාව එහෙම කියන්නේ. එතකොට ඒක පාවිච්චි කරලා දෙයක් කරන්න ඉතින් ඒ පුජ්‍යලයව තෝරගන්න. මේ පින්වන්තයව තෝරගන්න තමයි මේ එක්සෑම් තියෙන්නේ. හරි. ඉතින් ඒකින්ද මේ අපි මේ පොඩි ඇත්තටම පරීක්ෂණයක් තමයි කරන්නේ. ළමයින්ට විභාග කියලා. calcium sulfate. yes. මෙතන තව එක්කෙනෙක් හැදෙනවා. මොකද? වතුර තියෙනවා. වතුර හයිඩ්‍රජන් මොකද උනේ? වාෂ්පිනව නැහැ. හයිඩ්‍රජන් පිට වෙනවා. පිස්සුද බා? H2O. That's H2O plus ගානේ හල දෙනවා carbon dioxide නිපදෙනවා. That's CO2. CO2. That's a gas. This liquid. Okay, now it has to be balanced. Calcium 1. Carbon 1. Carbon 1. Oxygen
3 with this 4, that's 7. 4, 2, 6 with this one 7. It's already balanced. It's already balanced. So හරි දැන් එහෙනම් ගාන ඉස්සරහට හදන්න දෙයක් නැහැ. කැල්සියම් කාබනේට් මෝල් එකකින් කාබන් ඩයොක්සයිඩ් මෝල් කීයක් හැදෙනවද? කයි 1 mol. එහෙනම් ඉතින් උත්තරේ එන්නේ මේකම තමයි. හරි. එතකොට පොඩි වෙනසක් කරලා බලමු. අපි දාමු හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ්. හරි. ඔයාලම මට ඉක්වේෂන් එක ඉක්මනටම ලියලා පෙන්නන්න. කැල්සියම් කාබනේට් කවුද මෙයා? HCl aqueous. ලියමු ප්‍රොඩක්ට්ස් ටික. මේට අනුරූපව according to this write down. අහන කෙනා කියන්න ඕනේ හොඳද? ඔය left වෙන අය ඉන්නවා නම් ඇත්තටම තමන්ගේ ගැටලුව කියලා left වෙන්න ලියවෙන අය. මොකද මේ ගුරුවරුන්ට කියන්නේ නැතුව පන්ති වලින් යන අය. එතකොට බුරු කියන අය කවදාවත් පුතා හිතන්න එපා මේ බුරුවෙන් වංචාවෙන් අර වංකකමින් අගෞරවකකමින් ගෞරවයක් නැතිකම ඕවා හින්දා මේ සමාජයේ ඉහළ තැනකට කවුරුත් එනවා කියලා. බලන්න ඕගොල්ලෝ උදේ යන්න ওই වෝඩ් රවුන්ඩ් තියෙන වෙලාවට කවර ඉන්නවනම් ඔය බලන්න සීනියර් ડોක්ටර්ස්ලාට ජූනියර් ડોක්ටර්ස්ලා රෙස්පෙක්ට් කරන විදිය. ළඟට ගිහින් yes sir ඔස් හරි. පායිනෝ ඉංග්‍රීසි වලින් බහින හින්දා අවුලක් නැහැ ඉතින්. සෝරි ඉතින්. ඉතින් රෙස්පෙක්ට් ඒක දරාගෙන විද දරාගෙන ඉන්න පුළුවන් අය තමයි මේ ෆීල්ඩ් එකේ රැඳෙන්නේ. ගෞරවය තියෙන්න ඕනේ. ගෞරවය නැත්නම් ඒ මනුස්සයා এডুকেෂන් කියන එකේ ඉදිරියට යන්නේ. මගදී හැලෙනවා. හරි. උත්සාහය නැති කෙනා හැලෙනවා. කම්මැලියා හැලෙනවා. දැන් අපි තමු කෙනෙකුට නිදිමතයි. නිදිමත හින්දා මේ පන්තියට එන්නේ නැහැ. එයා පන්තියෙන් නැහැ නිදිමතයි යාට. ඉතින් ඔහු වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් වීමට සුදුසු නැහැ. ඇයි? අසාධ්‍ය රෝගියෙක් වෛද්‍යවරයා පොඩි ඇලට් එකක් දාගෙන ඉන්න වෙලාවට අසාධ්‍ය රෝගියෙක් රැගෙන එනවා. වෛද්‍යවරයා බුදි. මට බෑ මට මුදිමතයි මගේ ජීවිතේ මං ඒ දවසේ නම් පාඩම් කළා නිදාගෙන මට දැන් මම බුදිය ගන්න දීපියව යකෝ එහෙම කියන්න බලන්න බෑ. එවැනි හැකියාවක් සහිත කෙනෙක් තමයි තෝරලා ගන්න එතනට. අහලා බලන්න වෛද්‍ය ශිෂ්‍යෙක් අක්කා කෙනෙක් අයියා කෙනෙක් ඉන්නන කොච්චර නිදා ගන්නවද කියලා. නිදාගත්තේ වුන් කොච්චර අවුරුදු ගාණක් ඒ කැම්පස් එකේම ඉන්නවද කියලා. හරි. එතකොට අනිත් එක තමයි ගුරුවරුන්ට අපහාස කරන අය. දැන් අපිට බයිනවා බණ කියනවා පන්ති වල. අපිට මේ ජීවිතය කියලා දෙන්න එපා සර් අපිට කෙමිස්ට්‍රි ෆිසික්ස් බයොලොජි කියලා දෙන්න. එහෙම වර්ගයක් ඉන්නවනේ මේ රටේ. දැන් මගේ හොඳම ගෝලෙක් ඉන්නවා හොඳට යා මේ දවස්වල බණ දහම් කියලා දෙමින් ළමයිට උගන්වනවා. එයාගේම මිත්‍රයෙක් විදියට ඉන්නවා මේ අපේ ගමේම පාර්ලිමේන්තු එකේ ඉන්න මේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගේ පුතෙක් ඉන්නවා මෙහි. මිනිස්සයා දාලා මචං ඉගෙනුවට කමක් නැහැ මේ නිකන් බණ කියන්න යන්න එපා. බණ කියන්නේ නැති නිකන් විෂය උගන්වන ගුරුවරයෙක් වියන් කියලා. ඕගලන්ට ආවංචි නෝ නේද වෛද්‍යවරු හිටි ගමන් ඔය නරක වැඩ කරලා අහුවෙනවා. මේ මොබයිල් ෆෝන් තියාගෙන කැමරා ඔන් කරගෙන එන මේ බෙහෙත් ගන්න එන මිනිස්සයාගේ වීඩියෝ කරලා එහෙම අහුවිච්ච ડોක්ටර්ස්ලා වලට මතක ඇති. මොනවද හැදිලා නැත්තේ? අභ්‍යන්තරය හැදිලා නැහැ. ඉතින් මේ අපි ගුරුවරුන්ට ගරු කරලා ඉගෙන ගත්තේ නැත්නම් අපිට පැවැත්මක් නැහැ. දැන් මට හොඳටම දැන් අපි මේ ආගම පැත්තට යොමු කරපු ගුරුවරයා තමයි රත්නසිරි පින්නපොළ සර්. පින්නපොළ සර් කියපුවම හැමෝම දන්නවා. ඔයගොල්ලන්ගේ දෙමව්පියොත් පන්ති ගිහිල්ලා ඇති. ඒ ගුරුතුමා දැන් උගන්වන්නේ නැහැ. ඉතින් අපේ ළමයි ඔක්කොම යව්වේ එයා ගාවට.
ඔය එක්තරා පුජ්‍යලෙක් සර්ට චැලෙන්ජ් කරලා තිබ්බා මේ. ඔයා මේ බණ දහම්නේ උගන්වන්නේ. ඌ වලින් පුළුවන්ද මේ මෙඩිකල් කොලෙජ්? සර්ගෙන් ඉගෙනගෙන සර්වන් පුදුම විදියට විවේචනය කරන ඔය මාක්ස්වාදී අදහස් දාගෙන බුදුදහම දේවල් හැල්ලු කරගෙන හිටපු පුජ්‍යලෙක්. අනිත් එයාගේ යාළුවා තමයි මේ එයා මගේ ගෝලෙක්. මම්මනේ ළමයි යවන්නේ. එයා දැන් සයන්ස් ටීචර් කෙනෙක්. දැන් මේ දෙන්නගේ විවාදේ මම බලන්න හිටියා. ඔය ගුරුවරුන්ට ගරු කර හිටියට හරියන්නේ නැහැ. වැඩ කරන්න ඕන. වැඩ කළොත් තමයි යුනිවර්සිටි යන්නේ කියලා. දැන් ගුරුවරයා ගැන බොහොම ගෞරවයෙන් හිටපු මිනිස්සයාට අනේ මෙඩිකල් කොලෙජ් යන්න බැරුව ගියා. තේරුණාද කියපු කතාව? ගුරුවරයා ගැන බොහොම ගෞරවයෙන් හිටපු ඒ ශිෂ්‍යයාට මෙඩිකල් කොලෙජ් යන්න බැරුව ගියා. ලකුණු මදි වුණා. හැබැයි ගුරුවරයා විවේචනය කරමින් නමුත් ඉගෙන ගත්තු පුජ්‍යලයා ගියා. ගිහිලා ඌ නිකන් හිටියේ නෑ. උට මාර ඇටැක් එකක් තිබ්බ ගුරුවරයා වර්ණනා කරන ශිෂ්‍යයා ගැන. මොකද කරේ? කිව්වා කෝ ඉතින් උඹට මේ ඔය ගුරුවරුන්ට ගරු කළා කියලා හැම දිනු වෙන්න පුළුවන් නම් කෝ ඉතින් ඔබ පෙල්නේ. උඹට බැරි වුණානේ මෙඩිකල් කොලෙජ් යන්න. ඊට පස්සේ අර ශිෂ්‍යයා හරිම නිවුණු කෙනෙක්. එයා කියනවා මෙහෙම. ඒක ඉතින් මගේ ලැබීම. මම ඒකට අවශ්‍ය කුසල ධර්ම පුරලා නැති ඇති. හැබැයි ගුරුවරුන්ට අපහාස කරලා ඔයා යන ඉලක්කේ නම් ඔයාට යන්න බෑ කියලා කිව්වා. දැන් ඉතින් ඔයාලා හිතන ඇති උ ඉතින් මෙඩිකල් කොලෙජ් උත් ගිහිල්ලා මොකද්ද මේ ඒ කතාවේ තේරුම? ඉතින් එයාට අපේක්ෂිත ඉලක්කේ කියන්නේ මෙඩිකල් කොලෙජ් ගියානේ. ගුරු ගෞරවය නැහැ. වෙච්ච දේ දන්නවද? මිනිස්සයා ඩිග්‍රියත් අතහැරලා මෙඩිකල් කොලෙජ් එකේ අවුරුදු දෙකක්ද කොයිද හිටියේ එක්සෑම් ෆේල් රිපීට් ඩිග්‍රිය අතහැරලා රට ගියා. හරි? ඉතින් මේ නැත්තම් කියන්නේ නෑනේ. ගුරුසිත නොරිදවා වේලාව නොරදා මෙව්වා කියලා තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. ඒකින්ද අපි හැම වෙලේම රෙස්පෙක්ට් කරන්න ඕන ටීචර්ස්ලාට. ඔයගොල්ලෝ දන්නවද? බුද්දිසම් වල තියෙනවා ලංකාවේ සිතුල්පව්වේ හිටියා 500ක් රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලාගේ කතා ගැන වෙනම පොත් වගේක් තියෙනවා. ඒකේ භික්ෂුන් වහන්සේ නමක් පිණුසිගා වඩිනකොට උණුසුම්ව බත් හම්බෙනවනේ උදේට පිණුතු ගන්න. බොහොම රස්නේ මේ ආහාර මම මෙතනම වළඳනවා කියලා මොකද කරන්නේ? විහාරයට වඩින්නේ නැතුව මගදීම ඒක වළඳනවා. වළඳිනකොට එයාගේ ගෝල හිමි නමකට එයා සෝවන් වෙච්ච කෙනෙක් මොකද කරන්නේ? මේ දුසිල්වත් මහණෙක් කියලා පරිභව කරනවා. කාටද? මේ ගුරු හාමුදුරුවන්ට. එතකොට ගුරු හාමුදුරුවෝ මොකද කියන්නේ? දන්නවද කතාව? එයා කියනවා "ඇවැත්නි ඔබ කිසියම් මාර්ගඵලයක් ලබාගෙනද ඉන්නේ" කියලා පොඩි එක්කෙනාගෙන් අහනවා. එතකොට පොඩි නම කියනවා "ඔව් මම සෝවාන් වෙලා ඉන්නේ." හරි? මම සෝවාන් වෙලා. ඊට පස්සේ වැඩිමහල් භික්ෂුව කියනවා "එහෙමද? එහෙනම් ඔබ අතින් බරපතල පාප කර්මයක් සිද්ධ වුණා. ආර්යෝපවාදීය කියන පාප කර්මය. ඉතින් ඔබට සෝවාන් ඵලයෙන් එහාට මාර්ගඵලයක් මෙම ආත්මෙදී නම් ලබා ගන්න ලැබෙන්නේ. ඉතින් මොකද කරන්න ඕනේ? විනය කර්ම කරන්න තියෙන්නේ ඒකට. ඉතින් ඒ වගේ මේ අපි අතින් විභාගයකට යන්න කලින් ගුරුවරුන්ට යම් තාක් එකවසර ඉඳන් ඉගෙනගත්තු ගුරුවරුන් සහ දෙගුරුන්ට අපි අතින් යම් කිසි වචනකින් හෝ වැරද්දක් පරිභවයක් වෙලා තියෙනවනම් අනිවාර්යයෙන්ම ස්වයං අපිට කියන්නේ පාපොච්චාරණයකින් අපි දැන් කතෝලික දරුවෝ දන්නවා ප්‍රේයර්ස් කරලා ඒව සමා කරගන්න ඕනේ. තමන්ගේ වැරද්ද තමන් පිළි අරගෙන යන්න ඕනේ. නැත්තම් ගමනක් නැහැ. ඉතින් මේ අවුරුදු ගානක් වුණාලා අත්දැකලා තියෙන ළමයිට වෙච්ච දේවල්. ඔයාලා දන්නේ නැහනේ. You just kids. Still you are kids. Okay? ලොකු ආච්චිලා සීලා කරන වැඩ කළාට තාම පොඩි දන්නේ නැහැ. එහෙනම් පුතා මේ ගාන හදන්නේ මෙහෙම අපි බලමු ඔයාලා ලියලා ඇති මේක. So that's calcium carbonate hydrochloric acid. So that becomes calcium chloride CaCl2 that's equals plus carbon dioxide plus H2O. Okay, let's balance this. Yes, 2Cl
Therefore, you have to put 2H here. Yes, then that's balanced. Number of oxygen, CO3, one oxygen here, the other one is there, so that's balanced. Number of carbon, 1. Number of calcium, that's 1. It's already balanced. The ratio between calcium carbonate, so that's what? 1 mole to 2 mole. ඔගලන්ට 11 වසරේදී හම්බ වෙනවා ගණන් වර්ගයක් HCl මෝල් 4ක් දුන්නොත් ප්‍රමාණවත් තරම් වැඩිපුරත් එක්ක calcium carbonate උත් තියෙනවා. If there's adequate amount of calcium carbonate to react 4 moles of hydrochloric acid, what is the mass of carbon dioxide produced කියලා. Then you have to calculate the amount of hydrochloric acid first, then you have to use that concentration. Our concentration එක පාවිච්චි කරන්න වෙනවා. You have to use that concentration. Concentration අපේ ගන්න දීලා තියෙන 0.5 moles per cubic decimeter. මොනවද පුතේ? sulfuric acid කියලා. හරි. HCl කියලා හිතමු. cubic decimeter එකක මෝල් කීයද? 0.5යි. cubic decimeter එකක් කියන්නේ ලීටර නම් කොච්චරක්ද? 1 liter. ඒ කියන්නේ 1000 milliliter. But we have been given 500 milliliter. අපිට මිලිලීටර් 1000ක්ම දීලා නැහැ. 1000ක මවුල 0.5යි. 500ක 1000ක 0.5යි. 500ක 0.5 නුත් භාගයක්. What's the half of 0.5? 0.2. 0.25. 0.25. එහෙනම් පුතා මම උදාහරණයක් විදිහට 4 mole කිව්වේ. 2 mole තිබ්බොත් 1 mole. 2 mole තිබ්බොත් carbon dioxide also 1 mole. HCl mole දෙකක් තිබ්බොත් carbon dioxide mole එකයි. හරි සරලයි. HCl mole ගණනෙන් භාගයයි carbon dioxide mole ගණන. තේරුණාද? ඒක හොයාගත්තේ balance chemical equation එකේ. මේ වල තියෙන ලස්සනට. ඒ කියන්නේ HCl mole ගණනෙන් භාගයයි අපිට මේ carbon dioxide mole ගණන. Is it clear to you? ඒක දෙකට එක අනුපාතයේ තේරුණු කෙනෙක් ඉන්නවනම් ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. ඕක සර් logically හිතුණා. good. logically හිතෙන්නයි ඕනේ. මේවා මේ ගණන් හදන ක්‍රම කියලා දෙනවා. මේ ගණන් හදලා ඉවරලා හුඟක් වෙලානේ දැන්. හිතන විදියයි කියලා දෙන්න ඕනේ. බොහොම හොඳයි. කවුරුහරි දරුවෙකුට මේක තේරුන්නේ නැත්නම් මට not okay කියන්න. ඒත් ලැජ්ජයි නම් ඔය පස්සේ වෙලාවක මගෙන් අහන්න. මම උදෑසන වරුවේ වැඩ කරන්නේ සාමාන්‍යයෙන් 7 වෙද්දි මගේ පන්ති ඉවරයි උදේ පන්ති. උදේ 7 වෙද්දි ඉවරයි. හරි. ඊට පස්සේ මම ඒ වෙලාවෙ ඉඳන් ඔයත් නිදාගෙන තිබ්බේ නැත්නම් පැයක් දෙකක් ආයෙ නිදා ගන්න. හරි. So that's your chance. good. හැමෝටම තේරලා තියෙනවා. හරි. එහෙනම් පුතේ 2 mole තිබ්බොත් 1 mole තිබ්බොත් ආගේ carbon dioxide 0.5 mole. 0.5 mole තිබ්බොත් here 0.25 mole. හරි සරලයි වැඩි. එහෙනම් අපිට ලැබිලා තියෙන්නේ මිලිලීටර් 500ක 0.25 mole. 0.25 mole තිබ්බොත් carbon dioxide අපිට ලැබෙනවා ඒකිනුත් භාගයක් 0.125 mole. ඒක කොහොමද එන්නේ? 0.25 කියන්නේ නිකන් පූර්ණ සංඛ්‍යා 250ක් කියලා හිතන්න. ඒකෙන් භාගයක් 125නේ. හරි ඒක 0.125.
decimal fraction අවුල් නම් මගේ තියෙන grade 6 වල මේ අපහසු කරනවා නෙමෙයි හරි. Fractions, all the fractions knowledge, all the decimal knowledge 6 වසර ළමයිට උගන්වන. ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලන්ගේ level එකට සමහරව මම කියලා මේ ගන්නවා මෙහෙමයි. ඇත්තටම grade 11 ළමයි ඉන්නවනේ fraction දන්නේ. decimals දන්නේ නේ. integers දන්න කෙන ගාන සුළු කරගන්න බෑ. indices බෑ. ඒ හින්දාම ගණන් බෑ. ඒ ෆන්ඩමෙන්ටල්ස් ඔය කියපු කාරණා තුන බැයි නම් එයාට ගණන් බෑ. එයාට ගණන් බෑ කියන්නේ ඒගොල්ලන්ට කිසිම ආකාරයක කැල්කියුලේෂන් එකක් බෑ. එතකොට මේ සමාජෙට හද මොඩේ තමයි බිහි වෙන්නේ. එයාගේ වරදින්මද? ඔව් එයාගේ වරද තමයි. එයාගේ වරද කවද්ද? වැරදි ගුරුවරයා තෝර ගැනීමද? නෑ ඉතින් ඒක ඉතින් හිතලා කරන යන්නේ. ඒ ගුරුවරයා අපිට ලැබෙන්නේ අපේ වාසනාවට. So for the my lucky මගේ වාසනාවට හොඳම ඉංග්‍රීසි ආයතනය අපේ ප්‍රදේශයේ බිහි වෙලා ලංකාව පුරාම ළමයින්ට ඉංග්‍රීසි උගන්වලා අපි ඉගෙන ගත්තන් පස්සේ අවුරුදු කිහිපයකින් ඒ පරම්පරාව ඒ වාසනාවන්ත පරම්පරාව ඉවරයි ආයතනෙත් ඉවරයි. ආයෙ මෙව නැහැ. ලංකාවේ නෑ ආයෙ. එහෙම ආයතන ලංකාවේ නෑ. එහෙම ගුරුවරුත් මම දැක්කේ නෑ. ඇක්වයිනස් කොලෙජ් එකෙන් සර්ටිෆිකේට් එක අරගෙන ඉංග්‍රීසි හදාගන්න මම ඉගෙන ගත්ත ආයතනට ආවා. මම කලිනුත් කියලා තියෙනවා උදේ 8ට පටන් ගත්තාම හවස 2 වෙනකන් ඉංග්‍රීසි උගන්වනවා දවස් 5ක්. ගුරු 4 දෙනෙක් ඇවිල්ලා ආයතනෙක කීයද ක්ලාස් ෆී? රුපියල් 75යි. හරි? අනිත් තැන්වල ක්ලාස් ෆී එක 350 ඒ වගේ ඊ කාලෙක. ඉතින් ඒ අපිට උගන්වපු රසායන විද්‍යා ගුරුවරයා දැන් උගන්වන්නේ නැහැ. එයා අපිට පස්සේ පරම්පරාවකටම උගන්වලා එයා නතර වුණා. ඉතින් දැන් ඉන්න ගුරුවරු ඉතින් hina යනවා. හරි? එහෙමයි නෑ. එහෙනම් පුතේ මේකේ ඔයගොල්ලෝ මේ විදිහට හිතන්න මෝල් ගාන දන්නවා කියන්නේ ඉතින් හරි සරලයි. 44 grams per mole වලින් මෙයාව multiply කරපුවාම answer එක එනවා. ඉතින් mole calculation ගණන් ටිකක් ආයෙ අපි හදමු. තේරුණානේ වැඩි නේද? ඉතින් මේ හැම එකටම මට ඕන උනේ මේ mole calculation කියලා දෙන්න නෙමෙයි. What to use knowledge of the balance in a chemical equation. chemical equation එක balance කරගන්න බැරුව ගියොත් ගණන් හදලා ඉවරයි. ඕගොල්ලන්ගේ මේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන ගාන grade 10 වල ඔය තිබ්බ carbon monoxide අපි ගිය සතියේ හදුවේ. හරි? ඒ වීඩියෝ එක බලමු නැති අය බලන්න. ඒ ගානම O level exam එකට එනවා. මොකද ඕක blast furnace එකේ ආයෙත් තියෙනවනේ. හරි? එහෙනම් බඩගිනි කියපු කෙනා ටිකක් බඩගිනි නේද? කාලෙන්ද එහෙනම් අපි එන්නේ ආයේ දැන් 9:35 නේ. අපි 10:15 වලදී වගේ එනවා. මට පොරොන්දු වෙලා යන්න එන කට්ටිය 40 අපි අගලන්ට විනාඩි 45ක් දෙනවා. එන්න බෑ. වයින් දෙපා. ඒ සාමාර්ථ ඕන එන්න. ඔය බාගෙට එන මිනිස්සුන්ගේ හැමදේම මුළු ජීවිතේම බාග තමයි පුතා. හරි. උන්ගේ ආයුෂත් එහෙම තමයි. Okay. Thank you so much. So I hope you come at 10:15.